මේ සංචාරය අද අපි ආරම්භ කරන්නේ මේ මිහිතලයේ තිබෙන පරම වන්දනීය ස්ථානයේ. අඩි 20කට වඩා උස ප්‍රමාණයෙන් යුක්ත අෂ්ටශ්‍රාකාර ගල් ටැඹක් තියෙනවා. අපි යන්න සූදානම් වෙන්නේ මහා තුප භූමියට. ඊට පෙර ආතුව එක වචනයක් කියන්න ඕනේ. මේ වගේ දොරටු හඳුන්වන්න අතීත කාලයේ පාවිච්චි කළේ වාහල් කඩ කියන වචනේ. ඒ වංශ කතාවෙන් අපිට කියන්නේ මේ භූමියේ පොළොව මතු පිට සිට මව්පාෂාණය දක්වා භූමිය සාරවන ලද බව. ඒකට හේතුවක් තියෙනවා. ඒ කියන විදිහට මුල් අවස්ථාවේ නිර්මාණය කරපු පේසාවල්ලු අවස්ථා 9කදී පමණ ගලා බැසීමට ලක් වුණා. ලබන සතියේදී අපි ඔබට ඉදිරිපත් කරන්නේ මේ අසදිස්ස තූපේ ගර්භේද කිරීමට අදාළ තොරතුරු. ආයුබෝවන්. ශ්‍රේෂ්ඨ සભ્યත්වයක වටිනාකම් වලින් පරිපූර්ණ මතක සමරුම් වලින් පිරී ගිය අතීත මතක මම්මාවත් ඔස්සේ පුරා පැයක කාලයක් ඔබත් සමගින් ඇවිද යන්න. ඔබත් සමගින් යාත්‍රා කරන්න අදත් අපි උරුම යාත්‍රාවෙන් ඔබ සොයාගෙන ආවා. ඔබට මතක නම් පසුගිය සතියේ අපි රැඳී සිටියේ අනුරාධපුරයේ ඓතිහාසික මහා තූප භූමිය. අසදිස මහා තූප භූමිය. මහා තූපය කියන්නේ අපේ ජාතියේ සංකේතය. ජාතියේ ඉරණම පෙන්눔 කරන සංකේතය. 1803 විතර ඔය අපේ අවසාන රාජ්‍ය අපිට අහිමි වෙන්න ආසන්න කාලයේදී මහා තූපයේ පළඳවා තිබූ කොත්කැරැල්ල අවසන් වරට බිඳ වැටී ගිය බව තමයි ජනතාවගේ විශ්වාසය. ඒ නිසා අපිට නැවත නිදහස ලබා ගන්න නම් මහා තූපය පිළිසකර කරවා කොත් පැලැන්දිය යුතුයි කියන මතය බොහොම ප්‍රබල විදිහට සමාජයේ පැවතුණා. ඒ නිසාම තමයි මේ 20 වන සියවස ආරම්භයේදී රුවන්වැලි සෑය සංවර්ධන සමිතියක් පිහිටුවලා ඒ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදු කරන්න ඒ කාලේ හිටිය ගිහි පැවිදි බැතිමතුන් කටයුතු කළේ. 1940 වර්ෂයේදී තමයි මේ වර්තමානයේ පේන මට්ටමට රුවන්වැලි සෑය නැවත ප්‍රතිසංස්කරණය කරලා කොත් පැලැන්දීමේ මංගල්‍ය සිද්ධ කළේ. හරියටම එයින් අවුරුදු 8කට පස්සේ 1948 දී අපි බ්‍රිතාන්‍යයන්ගෙන් යම් තරමකට හෝ නිදහස් වූ ජාතියක් බවට පරිවර්තනය වුණා. අර ජන සම්ප්‍රදායේ රැඳී තිබුණු විශ්වාසය ඒ ආකාරයෙන් මිෂ්ඨ වුණා. ඒ නිසා මහා තූපය අපේ ජාතියේ ඉරණම පෙන්වන අනාවැකිකරුවෙක්. ඒ උතුම් ශුද්ධ භූමියේ සිට අද අපි සූදානම් වෙන්නේ එදා නැවැත් වූ තැනින් අපේ කතාව යලිත් ආරම්භ කරන්න. ඒ කියන්නේ මහා තූපයේ ගර්භයේ සහ එයින් ඉහළ කොටස් වල නිර්මාණකරණය පිළිබඳ ඓතිහාසික පුරාවිද්‍යාත්මක දත්ත ඔබත් සමග සාකච්ඡා කරන්න. ඉතින් ඒ සඳහා අදත් එන්න ගොඩ වෙන්න මේ ඔබේ උරුම යාත්‍රාවයි. මහා තූපේ පේසාවල් 3 නිර්මාණය කළාට පස්සේ ධාතු ගර්භය ඉදිකිරීමේ වැඩ කටයුතු ආරම්භ වුණා. ධාතු ගර්භය නිර්මාණය වුණේ ඉහළම පේසාවලල්ලේ. ඒ කියන්නේ පේසාවල් 3න් උඩින්ම තියෙන පේසාවලල්ලේ මැදගතව. මේ ධාතු ගර්භය නිර්මාණය කරපු විදිය විස්තර කරන්න මහා වංශයේ ධාතු ගර්භ රචන කියලා වෙනම පරිච්ඡේදයක් වෙන් කරලා තියෙනවා. ඒකේ කියන විදියට ඒ මැදගතව ගල්පුවරු 6ක් උපයෝගී කරගෙන තමයි ධාතු ගර්භය නිර්මාණය කෙරුණේ. මේ ගල්පුවරු ගෙනාවේ 이르දිමත් භික්ෂුන් වහන්සේලා විසින් උතුරු කුරු දිවිනින් කියලායි කියන්නේ. ගල්පුවරු 6ක් ගෙනල්ලා ඉන්න එක් ගල්පුවරුවක් වේදිකාව මැද්දේ ඇතුරුවා. පතුල විදියට. එයින් පස්සේ තවත් ගල්පුවරු 4ක් පෙට්ටියක් විදියට නැත්නම් මංජුසාවක් විදියට සිටින විදියට එකිනෙක සම්බන්ධ කරලා සිටුවනු ලැබුවා. ධාතු ගර්භය තුල තැන්පත් කරපු පූජා වස්තු මොනවද කියලා මහා වංශයේ දීර්ඝව විස්තර කරලා තියෙනවා. මේ විස්තරය මහා නාම
සංස්කරණයේත් ඒ වගේම මොග්ගල්ලාන සංස්කරණයේත් එක හා සමානව දකින්න පුළුවන්. බුද්ධ චරිතය, ඒ වගේම බෝසත් චරිතය, විවිධාකාර ජාතක කතා, දිව්‍ය බ්‍රහ්මාදී රූප, යක්ෂ සේනාධිපතින්ගේ රූප, ඒ වගේම බෝධි පල්ලංක මේ ආදී වශයෙන් නොයෙකුත් තේමා මේ ධාතු ගර්භය තුල නිරූපණය කළා. ඒ ධාතු ගර්භයේ මැද්දේ සත්‍රුණෙන් කරපු බෝධි වෘක්ෂයක් නිර්මාණය කළ බවත්, ඒ වටා බුදු පිළිමයක් තැන්පත් කළ බවත්, ඒ බුදු පිළිමය ඝන රන් නිර්මාණය කළ බවත් තමයි වංශ කතාවේ කියන්නේ. බොහෝ දෙනා හිතන්නේ මහා තූපේ ධාතු ගර්භය නිරූපණය කරපු මේ ජාතක කතා, බෝසත් චරිත, බුද්ධ චරිතය මේවා සිතුවම් මගින් නිරූපණය කරනවා ඇති කියලා. නමුත් මහා වංශයේ දක්වා තිබෙන ගාථා දිහා බලද්දී අපිට පේන්නේ ඒවා සිතුවමින් නෙවෙයි ඝන රන් වාත්තුවෙන් නිර්මාණය කළ බව. මහා වංශයේ සඳහන් කරනවා රූපකා නෙත්ත සබ්බානි ධාතු ගබ්බේ මනෝරමේ ඝන කොට්ටිම හේමස්ස කාරාපේසී මහීපති කියලා. ඒ කියන්නේ රජ්ජුරුවෝ ධාතු ගර්භයේ මැද්දේ අර කලින් සඳහන් කරපු සියලුම රූප ඝන රන් වාත්තුවෙන් කළා. ඝන කොට්ටිම හේමස්ස කියන්නේ රන් ඝන වාත්තුව. පිළිම හදන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඝන වාත්තු, අනිත් එක කුහර වාත්තු. පිළිමේ ඇතුලේ කුහරයක් තියෙන විදිහට නිරූපණය කිරීම තමයි කුහර වාත්තු කියන්නේ. එහෙම නැතිව මුළුමනින්ම ඝනයක් විදිහට පිළිමේ නිර්මාණය කිරීම ඝන වාත්තු කියනවා. ඒ නිසා මේ මහා තූපයේ ධාතු ගර්භය තුල ඔය මහා වංශයේ විස්තර කරන සියලුම නිරූපණ රන් ඝන වාත්තුවෙන් කළ බව තමයි අපිට පිළිගන්න සිද්ධ වෙන්නේ. මේ පූජා වස්තු සියල්ල තැන්පත් කිරීමෙන් පස්සේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමක් සිද්ධ වුණා. ඒකත් ලස්සන කතාවක්. මහා තූපයට අවශ්‍ය කරන ධාතුන් වහන්සේලා ඒ වෙනකොට තිබුණේ නාගලෝකේ. අර කලින් රාමගාම ස්තූපයේ තැන්පත් කරලා තිබිච්ච ධාතුන් වහන්සේලා ගම් වතුරකට හසු වී ගසාගෙන ගොස් නාගලෝකයේහි පුද සත්කාර වලට ලක් වෙමින් තිබුණා. ඒ ධාතුන් වහන්සේලා මහා තූපයේ නිදන් කළ යුතුයි කියන එක බුදුන් වහන්සේගේ අදිෂ්ඨානයක්. ඒ නිසා නාගලෝකයෙන් ධාතු ගෙනීමේ කාර්යය බාරගත්තේ අභිඥාලාභී භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේගේ නම සෝනුත්තර. සෝනුත්තර හාමුදුරුවෝ නාගලෝකයට ගිහින් නාගරජුගේ අකමැත්ත පිට වුණත් ධාතුන් වහන්සේලා ලබාගෙන ඇවිල්ලා ඒ ධාතුන් වහන්සේලා මහා තූපයේ තැන්පත් කරනවා. එයින් අනතුරුව රහතන් වහන්සේලා ධාතු ගර්භය ඇතුලේ පැති හතරේ නැත්නම් කොන් හතරේ විශාල පහන් හතරක් පත්තු කරලා අර ඉතුරු වෙලා තිබිච්ච ගල් පියනෙන් ධාතු ගර්භය වහනවා. මේ ක්‍රියාවලියට මහා වංශේ නම් කරලා තියෙන්නේ ධාතු ගබ්බ තාවර කම්ම කියලා. ඒ කිව්වේ ධාතු ගර්භය ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය. දැන් අපි පොඩ්ඩක් බලමු මොකක්ද මේ ධාතු ගර්භය ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය කියන්නේ කියලා. මහා වංශයේ කියන විදිහට රහතන් වහන්සේලා මේ පහන් හතර පත්තු කරලා ප්‍රාර්ථනා කළා ධාතු ගර්භය තුල දැල්වූ මේ පහන් මේ ශාසන අන්තර්ධානය දක්වාම දැල්වී පවතිවා, සදාකාලිකව දැල්වී පවතිවා. ඒ වගේම මේ පූජා වස්තු සදාකාලිකව මල නොබැඳේවා ආදී වශයෙන්. නමුත් අපි දන්නවා අපේ බෞද්ධ ඉගැන්වීම් වලට අනුව සදාකාලික දේවල් නැහැ. රහතන් වහන්සේලා ධාතු ගර්භය වැහුවට පස්සේ අර පහන් හතර යම්කිසි කාලයක් දැල් වෙනවා. ඒ දැල් වෙන්නේ ධාතු ගර්භය ඇතුලේ ඒ දැල්වීමට අවශ්‍ය කරන ඔක්සිජන් වායුව තියෙනකම් පමණයි. යම් අවස්ථාවක ධාතු ගර්භය තුල ඔක්සිජන් වායුව අවසන් වුණු ගමන් පහන් හතර නිවිල යනවා. ඇත්තටම මේ රහතන් වහන්සේලා කළේ ධාතු ගර්භය තුල තිබිච්ච ලෝහ මල බැඳීමට හේතු වන වායුව ඉවත් කර දැමීම. වෙනත් විදිහකට කියනවා නම් ධාතු ගර්භය ඔක්සිජන් මුක්ත අවකාශයක් බවට පත් කිරීම. ඒක තමයි ධාතු ගබ්බ තාවර කම්මය කියලා කිව්වේ. ඒ නිසා මේ අතීත සංරක්ෂණ ක්‍රියාවලිය අධ්‍යයනය කරන යම් කෙනෙක් ඉන්නවා නම් ඔහුට මේ මහා තූපයේ ධාතු ගබ්බ රචනයට අදාළ මහා වංශ විස්තරය ඊ타ත්ම වැදගත් මූලාශ්‍රයක් බවට පත් වෙනවා. ධාතු ගර්භය වැසීමෙන් අනතුරුව ඉතුරු වෙලා තිබුණේ ගර්භය නිර්මාණය කිරීම. ඒ කියන්නේ ධාතු ගර්භය වසා තියෙන මේ බුබ්බුලාකාර කොටස නිර්මාණය කිරීම. එතනදී මහා වංශය අපිට කියන්නේ රජ්ජුරුවෝ නිර්මාණ ශිල්පියාව කැඳවලා
මේ ස්තූපය ඉදි කරන්නේ මොන වගේ හැඩයකින්ද කියලා අහනවා. නිර්මාණ ශිල්පියාට මේ අවස්ථාවේදී විශ්වකර්මය ආවේශ වුණා කියලායි කියන්නේ. ඒ අනුව ඔහු රජුට රන් තලියක් ගෙනල්ලා ඒ රන් තලියට වතුර පුරවලා ඒ වතුරට අතින් කැළඹිල්ලක් ඇති කරලා බුබුලක් මතු කරනවා. එයින් පස්සේ කියනවා මෙන්න මේ හැඩයට තමයි මම මේ ස්තූපය ඉදි කරන්නේ කියලා. මේකෙන් අපිට පෙන්වුම් කරන්නේ මේ බුබුලාකාර හැඩය පිළිබඳ දුටුගැමුණු නොදැන සිටි බව. එහෙමත් නැත්නම් ඒ කාලේ සමාජයේ නොදැන සිටි බව. මේ බුබුලාකාර ආකෘතිය අලුත්ම ආකෘතියක් බව. මහා තූපය සඳහාම නිර්මාණය කරපු ආකෘතියක් බව. නමුත් අපි දන්නවා මේ වෙනකොට රුහුණේ දුටුගැමුණුගේ පියාණන් විසින් කාවන්තිස්ස රජතුමන් විසින් සඳගිරි, සිතුල්පව්, තිස්සමහාරාම, බඳගිරි, යටාල මේ ආදී නොයෙකුත් ස්තූප කරවලා තිබුණා. කාවන්තිස්ස සහ ඔහුගේ පූර්ව පරම්පරාව විසින්. ඒ නිසා බුබුලාකාර ආකෘතිය දුටුගැමුණු නොදැන සිටියා වෙන්න බෑ. ඒ කොහොම වුණත් මේ කතාවෙන් අපිට පෙන්වුම් කරන්නේ මහා තූපයේ ආකෘතිය ඒ වෙනුවෙන්ම නිර්මාණය කරපු ඒ වෙනුවෙන්ම බිහි කරපු නොඉඳුල් ආකෘතියක් කියන එකයි. මහා තූපය සඳහා ගඩොල් සපයා ගැනීම ගැනත් අපේ අවධානය යොමු කිරීම වැදගත්. ඒ සඳහා ගල්වඩුවන් තෝරාගත්තේ සම්මුඛ පරීක්ෂණයක් සිදු කරලා. රජතුමා ඇහුවා දිනකට කොපමණ ගඩොල් ප්‍රමාණයක් කොයි ආකාරයෙන් ලබා දෙන්න පුළුවන්ද කියලා. ඇතම් ගල් වඩුවන් දිනකට අමුණු 20ක ප්‍රමාණය ගඩොල් සපයන්න කැමති වුණා. නමුත් අවසානයේදී තෝරාගත්තේ මැටි කොටලා, ගලේ අඹරලා, හලලා, වේලලා ඒ මැටිවල අන්තර්ගත වෙලා තිබිච්ච වල් ඇට සියල්ල ඉවත් කරලා ඒ ඉවත් කරපු මැටි වලින් ගඩොල් හදන්න ඉදිරිපත් වෙච්ච වඩුවක්. නමුත් මේ වගේ මහා පරිමාණ ස්තූපයකට වැය වෙච්ච ගඩොල් ප්‍රමාණය දිහා බලනකොට ඒ වගේ ක්‍රියාවලියක් අනුගමනය කිරීම කොච්චර ප්‍රායෝගිකයිද කියන එක ගැටලුවක්. රෝලන්ඩ් සිල්වා මහත්මයා මේ මහා තූප සඳහා වැය වෙච්ච ගඩොල් ප්‍රමාණ පිළිබඳ ගණනය කිරීමක් කළා. ඔහු කියන විදිහට මහා තූපය සඳහා වැය වෙච්ච ගඩොල් ප්‍රමාණය මිලියන 38ක්. ඒ කියන්නේ ගඩොල් 3 කෝටි 80 ලක්ෂයක්. ඒ විතරක් නෙවෙයි. මේ ගඩොල් 3 කෝටි 80 ලක්ෂය බඳින්න කොච්චර කාලයක් ගත වෙන්නේ නැද්ද කියලත් ඒ ගණනය කිරීමේ තියෙනවා. ඔහු කියන විදිහට දවසකට බඳින්න පුළුවන් උපරිම ගඩොල් ප්‍රමාණය 10000ක්. එහෙන් බැලුවොත් එහෙම මේ ගඩොල් 3 කෝටි 80 ලක්ෂය බඳින්න දවස් 3800ක් ගත වෙනවා. දවස් 3800ක් කියලා කියන්නේ අඩුම ගානේ අවුරුදු 10ක්. ඊට පස්සේ හුණු පිරියම් කිරීම, කපරාරු කිරීම, භූදර්ශනීය සැකසීම ආදිය සඳහා තවත් අවුරුදු 5ක් ගත වුණා නම් මහා තූපය සඳහා අවුරුදු 15ක් ගත වෙන්න ඕනේ. අපි දන්නවා මහා තූපය කියන්නේ දුටුගැමුණුගේ අවසාන ශාසන සංග්‍රහය. එහෙමනම් මහා තූපය ඉදිකරන්න ආරම්භ කරන්න නැත්තේ අඩුම ගානේ ක්‍රිස්තු පූර්ව 147 දී පමණ. ඉතින් මේ විස්තර ටික දැනගැනීමෙන් පස්සේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මහා තූපයේ උපරිභාගය පිළිබඳව. ඒ කියන්නේ ගර්භයෙන් ඉහළ දකින්න ලැබෙන වාස්තු විද්‍යාත්මක අංග පිළිබඳව. මහා තූපයේ බුබුලාකාර ගර්භය නිර්මාණය කළාට පස්සේ ඉතුරුලා තිබුණේ හතරස් කොටුව නමින් අපි හඳුන්වන වාස්තු විද්‍යාත්මක අංගයේ වැඩ කටයුතු අවසන් කිරීම. වංශ කතාවල කියන විදිහට ඒ කටයුතු දුටුගැමුණු රජතුමා විසින් අවසන් කළා. නමුත් මීට පෙරත් අපි ඔබට කිව්ව විදිහට ඒ කාලේ අද වගේ ඝණයක් විදිහට හතරස් කොටුව තිබුණේ නැහැ. මේ හතරස් කොටුව හඳුන්වන්න චතුරස්ස ඡය එහෙම නැත්නම් සිව්කොන් සෑය කියන වචනත් මූලාශ්‍රවල භාවිතා වෙලා තියෙනවා. මුල් කාලේ මෙතන තිබුණේ හතරස් පෙට්ටියක්. ඒකට කිව්ව හර්මිකාව කියලා. ඒ කොටසෙත් ඇතැම් විට 13 වහන්සේලා තැන්පත් කරනවා. ඒ හර්මිකාව වටා ඒකට ආරක්ෂාවක් සපයන්න සිව් දිසාවට වැටක් නිර්මාණය කරලා තිබුණා. පස්සේ කාලේ
මේ වැට සහ හර්මිකාව එකතු වෙලා ඝනයක් බවට පත් වෙලා තමයි අපි වර්තමානයේ කියන හතරස් කොටුව නිර්මාණය වුණේ. ඒ නිසා තමයි දැන් මේ රුවන්වැලි සෑය වුණත් හතරස් කොටුවේ පිටත පෘෂ්ඨවල වැටක සලකුණු නිරූපණය කරලා තියෙන්නේ. වංශ කතාවේ කියන විදිහට මේ දුටුගැමුණු රජතුමාට වැඩ අවසන් කළා කියලා පෙන්වන්න ඕන නිසා සද්ධාතිස්ස රජුරෝ එයින් ඉදිරියට තිබිච්ච කටයුතු తాවකාලිකව අවසන් කළා. ඒ සඳහා ඔහු කළ එක් දෙයක් තමයි අර වැටේ හර්මිකා වටා තියෙන වැටේ නැගෙනහිර පැත්තේ සූර්ය මණ්ඩලයකුත් බටහිර පැත්තේ චන්ද්‍ර මණ්ඩලයකුත් නිරූපණය කිරීම. ඊට පස්සේ හර්මිකාව මැද චත්‍ර අෂ්ටයක් හිටවලා ඒ මත චත්‍ර නැංගුවා. එතකොට මේක තමයි ඒ කාලේ තිබිච්ච ස්තූපාකෘතිය. නමුත් එතුමා සන්නාලියන් ලවා සුදු පැහැති වස්ත්‍ර වලින් ගර්භය ආවරණය කළා. හුණු පිරියම් කළ බවක් පෙන්눔 කරන්න. ඊට පස්සේ චිත්‍ර ශිල්පීන් ගෙන්නලා ඒ ගර්භය වටා පුන්කලස් රටා ඒ වගේම මේ පංචාංගුලි රටා නිර්මාණය කළා. පංචාංගුලි කියලා කියන්නේ අපේ මේ ඇඟිලි පහේ සලකුණට. මේ වගේ සලකුණු බහාරුත් අමරාවතී වගේ ක්ෂේත්‍ර වලින් හම්බුලා තියෙන ස්තූප කැටයම් වල බහුලව දකින්න ලැබෙනවා. වර්තමානයේ අපිට මේ ගර්භය සුදුව දැක් ගන්න පුළුවන් වුණාට අතීත කාලයේ තත්ත්වය මීට ටිකක් වෙනස්. ඒ ගර්භයේ පහත කොටස් වල නොයෙකුත් චිත්‍රකර්ම නිරූපණය කළා. ඒ විතරක් නෙවෙයි උදාහරණයක් විතර කියනවා නම් දැන් රසවාහිනිය වගේ පොත්වල ඔය මිහින්තලේ අම්බස්තල චෛත්‍ය වගේ ස්තූපවල ගර්භයේ කරපු නොයෙකුත් සැරසිලි අංග චිත්‍රකර්ම පිළිබඳව විස්තර සටහන් වෙලා තියෙනවා. වර්තමානයේ අපිට දකින්න හම්බ වෙන කොත් කැරැල්ල ක්‍රිස්තු වර්ෂ 7-8 සියවස් පමණ වන තෙක්ම වර්ධනය වෙලා තිබුණේ නැහැ. ඇත්තටම ඔය තූපාරාමයේ මහා තූපය වගේ මුල් කාලීන ස්තූපවල කොත් කැරැල්ල වර්ධනය වුණේ සෑහෙන කාලයක් ගත වෙලා. අඩුම තරමින් ක්‍රිස්තු වර්ෂ 8 වෙනි සියවසෙන් විතර පසු කාලීනව. කොහොම වුණත් අපි දන්නවා පොළොන්නරු යුගයේ සිංහල තූපවංශය ලියවෙන කාල සීමාව වෙනකොට කොත් කැරැල්ල නිර්මාණය වෙලා තිබුණා. ඒක නිසා ඒ තූපවංශ රචකයා කියනවා සද්ධාතිස්ස රජතුමන් විසින් හතරස් කොටුවේ වැඩ කටයුතු අවසන් කළ බවත් ඒ වගේම කොත් කැරැල්ල නිර්මාණය කළ බවත්. තූපවංශ කතුවරයා එහෙම කියන්නේ තූපවංශය ලියවෙන කාලෙ වෙනකොට රුවන්වැලි සෑය තිබුණේ ඡත්‍රයක් නෙවෙයි කොත් කැරැල්ලක්. දැන් අපි වර්තමානයේ රුවන්වැලි සෑයේ සලපතල මළුවට ගියොත් අපිට දැක ගන්න පුළුවන් සමහර තැන්වල ශිලාමය ඡත්‍ර තැන්පත් වෙලා තියෙනවා. හැබැයි ඒ තියෙන ශිලාමය ඡත්‍ර රුවන්වැලි සෑයට අයිති ශිලාමය ඡත්‍ර නොවන බවයි උගතුන්ගේ පිළිගැනීම. ඒ ඡත්‍ර රුවන්වැලි සෑයේ වටේ තියෙන අර පරිවාර ස්තූප වලට අයිති ඡත්‍ර විදිහට තමයි දැනට අඳුරගෙන තියෙන්නේ. ඒ නිසා තවමත් අපි රුවන්වැලි සෑයට නිර්මාණය කරපු ඡත්‍ර පුරාවිද්‍යාත්මකව අනාවරණය කරගෙන නැහැ. කොහොම වුණත් අපි දන්නවා වංශ කතාවේ තියෙන විස්තර වලට අනුව මහා තූපයේ ඡත්‍ර වරින් වර වැඩි දියුණු කළා. දි รา ගිය ඡත්‍ර ඉවත් කළා අලුත් ඡත්‍ර එකතු කළා. ඒකෙන් අදහස් වෙන්නේ බොහෝ විට මේවා නිර්මාණය කරලා තියෙන්නේ නැත්තේ මුල් කාලීනව දැවේ. ඊට පස්සේ පාෂාණමය ඡත්‍ර නිර්මාණය කරන්න ඇති. ඒවා සරසන්න රත්රන් ඒ වගේම මැණික් ආදී නොයෙකුත් මාධ්‍ය පාවිච්චි කළ බවක් පේනවා. ඇතැම් රජවරු මහා තූපයේ ඡත්‍ර සඳහා මැණික් පූජා කිරීම පිළිබඳ තොරතුරු මහා වංශයේ අපිට දකින්න පුළුවන්. ඒ නිසා මේ අපි අද දකින රුවන්වැලි සෑය 20 වන සියවසේ ප්‍රතිසංස්කරණයක ප්‍රතිඵලයක්. නමුත් මේ මෙවැනි ආකෘතියකට රුවන්වැලි සෑය පරිවර්තනය වුණේ අඩුම ගානේ අවුරුදු 800ක් 900කට අධික කාලයක් ගත වුණාට පස්සේ කියන එක අපි හොඳින් මතක තියාගන්න ඕනේ. ඉතිහාසයේ පුරා බොහෝ ස්තූප වරින් වර වර්ධනය වෙලා තියෙනවා, විශාල වෙලා තියෙනවා. නමුත් රුවන්වැලි සෑය කිසිම අවස්ථාවක විශාල කළ බවක් අපිට අහන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා වරින් වර පරසතුරන්ගේ උදුරු වලට ලක් වුණාට රුවන්වැලි සෑය ඒ තිබුණු ආකෘතියෙන්ම ඒ තිබුණු ප්‍රමාණයෙන්ම දිගින් දිගටම පවත්වාගෙන ඇවිල්ලා අවසාන වශයෙන් පොළොන්නරු යුගයේදී පළවන පරාක්‍රම බහු රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා. එයින් පසුව නැවතත් දඹදෙණි යුගයේදී දෙවැනි පරාක්‍රම බහු රජුරුවන්ගේ පුත්‍රයා වුණු හතරවැනි විජය බහු රජතුමා විසින් පිළිසකර කළ බව මහා වංශයේ කියනවා. නමුත් පරාක්‍රම බහුගේ ප්‍රතිසංස්කරණයයි හතරවන විජය බහුගේ ප්‍රතිසංස්කරණය අතර බොහොම කෙටි කාලයයි තියෙන්නේ. ඒ නිසා අපිට හිතන්න වෙන්නේ හතරවන විජය බහු කලේ
රුවන්වැලි සෑයේ මහා පරිමාණ පිළිසකර කිරීමක් නොවේ යම් තරමක ප්‍රතිසංස්කරණයක් කියලා. එයින් පසුව රුවන්වැලි සෑය නැවතත් අවුරුදු 800ක් පමණ පරිහානිකර තත්වයකට මුහුණ දුන්නා. මුළුමනින්ම ගරා වැටුණා. නැවතත් 19 වන සියවසේ අවසාන දශක කිහිපයේදී තමයි නාරන්විට සුමනසාර හාමුදුරන්ගේ මැදහත් වීමෙන් රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වෙන්නේ. ඒ කටයුතු සිදු කළේ රුවන්වැලි සෑය සංවර්ධන කමිටුව කියන සමිතියක් පිහිටවලා ඒ මාර්ගයේ. ඒ වගේම මේ කටයුතු සඳහා අවශ්‍ය කරන මූල්‍යමය ප්‍රතිපාදන සම්පාදනය කර ගැනීම සඳහා සිරි අනුරාපුර පුවත කියලා පුවත්පතක් පවා පළ කරන්න යෙදුණා. අපි අමතක කරන්න හොඳ නෑ මේ රුවන්වැලි සෑයේ පිළිසකර කටයුතු වලදී සිංහල බෞද්ධින් වගේම දෙමළ සහ මුස්ලිම් ජන කොටසුත් විශාල සහයෝගයක් දැක්වුවා. ඒ වගේම දකුණු ඉන්දීය ශිලා වඩුවන්, ගල් වඩුවන් විශාල පරිශ්‍රමයක් දරුවා මේ තීර මට්ටමට රුවන්වැලි සෑය වැඩ කටයුතු අවසන් කරන්න. ඉතින් දශක ගණනාවක පරිශ්‍රමයක් අවසානයේදී 1940 අවුරුද්දේදී තමයි හැකියාව ලැබුණේ සම්පූර්ණයෙන්ම වැඩ කටයුතු අවසන් කළා රුවන්වැලි සෑයේ කොත් පලන්දන්න. ඒ සඳහා බුරුම ජාතික ස්වාමින් වහන්සේලාගෙනුත් විශේෂ අනුග්‍රහයක් හිමි වුණා. 1940 කොත් පළඳවීමේ මංගල්‍ය පිළිබඳ සමකාලීන පුවත්පත්වල බොහෝම ජයට වාර්තා සම්පාදනය වෙලා තිනවා. එයින් අවුරුදු 8කට පස්සේ අපේ දේශීය ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරමින් ලංකාවට ඩොමිනියම් තත්ත්වයේ නිදහසක් හම්බ වුණා. ඒ නිසයි අපි කිව්වේ රුවන්වැලි සෑය අපේ ජාතියේ ඉරණම ප්‍රකාශ කරන භෞතික සංකේතයක් කියලා. මහාතූපේ පිටත ප්‍රාකාරයේ බටහිර දොරටුවෙන් නික්මලා මම මේ ප්‍රවේශ වුණේ මහාතූපේ ඇත් ප්‍රාකාරයේ බටහිර දොරටුවට. දැන් අනුරාධපුර වන්දනාවේ එන ලක්ෂ සංඛ්‍යාත සංචාරකින් පිරිසක් සිටියත් ඔවුන්ගේ දැඩි ආකර්ෂණයට මහාතූපේ එහෙම නැත්නම් රුවන්වැලි සෑ පරිශ්‍රය ලක් වුණත් අඩුම ගානේ මේ වැලිමලුව දිගේ මහාතූපය ප්‍රදක්ෂිනා කරන්නෙත් ඉතාම සුළු පිරිසක්. ඒ නිසාම මේ බටහිර දොරටුව අසලට බොහෝ දෙනෙක් පැමිණෙන්නේ නැහැ. නමුත් නරඹන්නෙක්ට අපේ අතීතය පිළිබඳ දැනගන්න ඉතාම වටින පුරාවස්තු කිහිපයක්ම මේ බටහිර දොරටුවේ තැන්පත් වෙලා තියෙනවා, ආරක්ෂා වෙලා තියෙනවා. රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු වලදී මේ ඇත් ප්‍රාකාරය සම්බන්ධ ඉදිකිරීම් කටයුතු සිද්ධ වුණේ 1930 දශකයේදී විතර. සමස්ත ඇත් ප්‍රාකාරයේම මහාතූපයේ සිව් දිසාවටම ව්‍යාප්ත වෙලා තියෙනවා. අද මෙතනට එන කෙනෙක්ට මේ පැති හතරෙම අඩි 9ක් පමණ උස ඇත් රූප 344ක් දැක් ගන්න පුළුවන්. නමුත් අපිට වඩා වැදගත් වෙන්නේ කොහොමද පැරණි කාලේ මේ ඇත් පවුර තිබුණේ කියලා දැනගන්න එක. දැන් ඒක දැනගන්න නම් යම්කිසි කෙනෙක් ප්‍රවේශ වෙන්න ඕනේ ඇත් පවුරේ බටහිර දොරටුවට. අපි මේ රැඳී ඉන්න ප්‍රවේශයට. ඇත් ප්‍රාකාරයේ සංරක්ෂණ කටයුතු සිදු කරමින් තිබියදී එයින් කොටසක් සංරක්ෂණය නොකර, ඒ කියන්නේ නැවත ප්‍රතිනිර්මාණය නොකර තිබූ තත්වෙන්ම නරඹන්නන්ට දැක ගන්න ඉතුරු කරන්න කියලා මහාචාර්ය පරණවිතාන බොහොම දැඩි ඉල්ලීමක් ඉදිරිපත් කළා. රුවන්වැලි සෑයේ සංරක්ෂණ කටයුතු ප්‍රතිසංස්කරණ සිද්ධ කළේ පුරාවිද්‍යාඥයෝ නෙවෙයි. බෙහෙවින්ම ගිහි පැවිදි එකමුතුවෙන් නිර්මාණය කරගත්ත රුවන්වැලි සෑ සංවර්ධන සමිතිය. ඒ නිසා බොහෝම සීමිතව තමයි පුරාවිද්‍යාඥයන්ට පුළුවන් වුණේ මේ කටයුතු සඳහා මැදහත් වෙන්න. ඉතින් මහාචාර්ය පරණවිතානගේ ප්‍රබල ඉල්ලීම නිසාම ඇත් ප්‍රාකාරයෙන් ඉතා සුළු කොටසක් අර තිබුණු විදිහටම දැක ගන්න ඉතුරු කරන්න ඒ සංවර්ධන සමිති
කැමැත්ත පළ කළා. ඒ නිසා තමයි අද මේ විදිහට මේ ඔබට දර්ශනය වෙන පැරණි ඇත් ප්‍රාකාරයේ කොටසක් දැක බලා ගන්න, අධ්‍යයනය කරන්න අපිට හැකියාව ලැබිලා තියෙන්නේ. මේ පැරණි ඇත් ප්‍රාකාරය පිළිබඳව ජේ.ජී. ස්මිත වගේ උගතුන් පර්යේෂණ පවත්වලා තිනවා. අලුත් ඇත් ප්‍රාකාරය නිර්මාණය කරලා තියෙන්නේ මේ පැරණි ඇත් ප්‍රාකාරයේ ඉතුරුලා තියෙන ඇතුන්ගේ ලබාගත් මිතික දත්තවලට අනුකූලවයි. සාමාන්‍යයෙන් මේ පැරණි ඇත් රූපයක් අඩි 9ක් පමණ උසින් යුක්ත වෙනවා. ඒ නිසාම මේ පිටුපසින් පෙන්න නව ඇත් ප්‍රාකාරයේ ඇත් රූපයකුත් අඩි 9ක් පමණ උසින් අර පැරණි ආකෘතියටම නිර්මාණය කරන්න ඒ ශිල්පීන් උත්සුක වෙලා තිබුණා. ඒකත් ඉතා වටිනා කාර්යයක්. දැන් අපිට පැහැදිලිවම පේන විදිහට මේ ඇත් ප්‍රාකාරය නිර්මාණය කරලා තියෙන්නේ ගඩොල් සහ හුණු බදාම භාවිතා කරලා. මූලික වශයෙන් ගඩොල් වලින් ඉදිරිපසට සිටගෙන සිටින ඇතකුගේ ආකෘතිය නිර්මාණය කරලා ඒකේ විස්තරාත්මක ලක්ෂණ, සියුම් නිර්මාණ ලක්ෂණ, සියුම් ශරීර ලක්ෂණ හුණු බදාම මගින් පෙන්눔 කිරීමේ සම්ප්‍රදායක් තමයි මෙතන ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. දැන් පුරාවිද්‍යාඥයන්ගේ විශ්වාසය තමයි මේ ඇත් ප්‍රාකාරය මුල්ම ඇත් ප්‍රාකාරය නොවන බව. වංශ කතාවලට අනුව නම් මහා තූපේ මුල්ම ඇත් ප්‍රාකාරය ඉදිකලේ සද්ධාතිස්ස රජුරු. නමුත් මේ දකින ඇත් ප්‍රාකාරය අඩුම ගානේ අනුරාධපුර යුගයේ අවසාන භාගයේ හෝ එහෙමත් නැත්නම් පොළොන්නරු යුගයේ මුල් භාගයේදී පමණ සිදු කරපු ප්‍රතිසංස්කරණ කටයුතු වල ප්‍රතිඵලයක් විදියට නිර්මාණය වුණු බව තමයි පුරාවිද්‍යාඥයන්ගේ පිළිගැනීම. ඔය ස්මිත වගේ උගතුන් නැතැම් විට විශ්වාස කළා මේ ඇතුන්ගේ දල තිබෙන ස්ථානවල සැබෑම ඇත්දල සවිකර තිබෙන්නට ඇති කියලා. එහෙම හිතන්න පුළුවන් යම් යම් සාධක පවා වුන් Tamanගේ වාර්තාවල දක්වලා තියෙනවා. මේ ඇත් ප්‍රාකාරය හොඳින් නිරීක්ෂණය කරන කෙනෙකුට මෙතන වුණත් පේන්න තියෙනවා අවධි දෙකකට අයිති සාධක. දැන් මේ අපේ මත පිටින් පේන ඇත් රූප වඩා මෑත කාලීනයි. ඒ කිව්වේ අනුරාධපුර යුගයේ අවසාන භාගයේ හෝ පොළොන්නරු යුගයේදී. අපි දන්නවා ගඩොල් සහ හුණු බදාම භාවිත කරලා ගොඩනැගිලි ඉදි කිරීමේ ක්‍රමවේදය බොහෝම දියුණු තත්වයකටපත් වුණේ. බොහෝම ජනප්‍රිය වුණේ පොළොන්නරු යුගයේදී. 11 වන 12 වන සියවස්වලදී. පරාක්‍රම බහු රජුරුවත් මේ මහා තූපයේ පිළිසකර කටයුතු සිදු කළ බව ඔහුගේ අභිලේඛනවල දක්වලා තියෙනවා. ඒ නිසා ඇතැම් විට මේ ප්‍රාකාරයත් ඒ කාල සීමාවට අයිති වෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඊට හොඳින් බැලුවොත් මේ ඇත් ප්‍රාකාරයේ පිටුපස තවත් පනා බැම්මක් ශේෂ වෙලා තියෙනවා. පුරාවිද්‍යාඥයෝ මේ පනා බැම්මේ කොටස් මතු කරලා බලා ගන්න පුළුවන් විදිහට ඉතුරු කරලා තියෙනවා. ඒ පනා බැම්මේ නම් ඇත් රූප කිසිවක්ම නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ මෙතන මුල්ම අවස්ථාවේ තිබුණේ ඇත් රූප රහිත පනා බැම්මක්. පසු කාලීනව තමයි මේ ඇත් රූප මෙතනට එකතුලා තියෙන්නේ. ඉතින් මෙතනදී අපි මේ ඇතුන් සම්බන්ධ සංකල්පීය පසුබිමත් පොඩ්ඩක් සලකා බලන්න ඕනේ. ඇත්තුන්ට කියන එක් නමක් තියෙනවා දිග්ගජ කියලා. දිග් කියලා කිව්වේ දිශාවලට. ගජ කිව්වේ ඇත්තුනේ. ඒතර ඇත්තු එක පැත්තකින් දිශාව සංකේතවත් කරනවා. ඒ වගේම තමයි මේ විශ්වය දරා සිටින්නේ ප්‍රධාන දිශාගතව සිටගෙන සිටින ඇතුන් විසින් කියලා ඔය පැරණි Hindu සාහිත්‍යයේ එහෙම පිළිගැනීමක් තියෙනවා. දැන් අපේ උගතුන්ගේ තියෙන එක පිළිගැනීමක් තමයි ස්තූපයෙන් විශ්වය නිරූපණය කරනවා කියන එක. ඒ නිසා මේ ඈත සිට බලන කෙනෙකුට පේන්නේ හරියට මේ ඇත්තු විසින් ස්තූපයේ උසුලා සිටිනවා වගේ. අර දිශාවලට අධිපති දිශා නැමැති ඇතුන් විසින් මහා තූපය උසුලාගෙන සිටිනවා වගේ. ඒ නිසා වෙන්න පුළුවන් මේ පනා බැම්මට ඇත් රූප එකතු කරලා හත්තිපාකාරයක් විදිහට නිරූපණය කළේ. මම මෙට කලිනුත් කිව්වා ස්තූපවල ඇතුන් සම්බන්ධ නිරූපණ දෙකක් තියෙනවා. එකක් හත්තිපාකාර. ඒකුවේ මෙන්න මේ ඇත් පවුර. දෙවෙනි එක හත්තිවේදී. හත්තිවේදී තියෙන්නේ තුන්වෙනි පේසාවේ මුදුනේ සමාන දුර මට්ටම් වලින්. ඒ එක්කම අපි මේ ඇත් පවුර පිළිබඳ සාකච්ඡා කිරීමේදී අමතක කරන්න හොඳ නැති තවත් කරුණු කීපයක් තියෙනවා. දැන් ඇත්තා බුදුහාමුදුරන්ටත් සංකේතයක් විදිහට භාවිතා කරනවා. බුදුරජාණන් වහන්සේට පාවිච්චි කරන එක විශේෂ නැත්නම් පර්යාය නාමයක් තමයි නාග කියන එක. නාග කියන වචනේට තේරුම් දෙකක් තියෙනවා. එකක් තමයි සර්පයා, නය. දෙවෙනි එක ඇතා.
ඒතර බුදුන් වහන්සේත් හස්තියෙක්. එනිසා උන්වහන්සේව නිරූපණය කරන ස්ථානයක උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන ස්ථානයක මේ වගේ අත්‍රූප පේලියක් නිර්මාණය වීම පුදුමයට කාරණයකුත් නෙවෙයි. අපේ පරණ සෙල්ලිපිවල වචනයක් තියෙනවා කොජරහල කියලා. කොජර කියලා කිව්වේ කුංජර කියන එකයි. කුංජර කියන්නේ ඇතක්. ඒතර කොජරහල කියලා කියන්නේ අත්‍රූප වලින් අලංකාර කළ ශාලාවලට. නමුත් පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරන්නේ මෙන්න මේ විදිහට ගොඩනැගිලි පාදම් වල සිටගෙන සිටින අත්‍රූප නිරූපණය කරපු ගොඩනැගිලි කොජරහල කියලා හඳුන්වන්නේ නැති කියලා. මේ වගේ අත්‍රූප නිරූපණය කරපු අවස්ථා අපිට නිල්ලක්කම බෝධිගරේනුත් ඒ වගේම වෙනත් යටාල වගේ ස්තූප ආශ්‍රිතවත් දකින්න පුළුවන්. ඉතින් ඒ නිසා මීට පස්සේ රුවන්වැලිසෑය වන්දනාවේ ආවම ස්තූප මළුවට ගොඩ වෙලා ආපසු යන්නේ නැතුව මේ වැලි මළුවට ගොඩ වෙලා වැලි මළුව වටේ ස්තූපය ප්‍රදක්ෂිනා කරමින් මේ අතිශය දුර්ලභ පුරාවස්තු විවිධ අවදි පිළිබඳ නරඹලා ඒ පිළිබඳ යම් දැනුමක් ලබා ගැනීමටත් අමතක කරන්න එපා. ඒ වගේම මම පොඩ්ඩක් මතක් කරන්න ඕනේ මේ අත්රූප වලට ඉහළින් දැන් යම්කිසි ආවරණයක් ඉදි කරලා තියෙනවා. බොහෝ පුරාවස්තු විනාශ වෙන්නේ අපි ඒවා ආරක්ෂා කරන්න නිසි පරිදි මැදහත් වෙලා නැති නිසා. මේ ආවරණය ඉදි කළේ මහාවිහාර පුරාවිද්‍යා ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කරපු මහාචාර්ය ටී.ජී. කුලතුංගගේ ඉල්ලීම මත ජිනසේන සහ සමාගම් විසින්. ඉතින් එතුමන්ලාට කරන ගෞරවයක් වශයෙන් මේ බව සඳහන් කිරීමත් අපේ යුතුයකමක්. මේන් පසුව අපි මේ වැලිමලුව දිගේ තවදුරටත් ඉදිරියට ගමන් කරලා අපිට දකින්න ලැබෙන වෙනත් පුරාවස්තු පිළිබඳ අධ්‍යයනය කරමු. තොරතුරු දැනගමු. ශ්‍රී ලංකයේ බෞද්ධ ආරාමික වාස්තු විද්‍යාවේ සුවිශේෂී වැදගත්කමක් ලැබුණු එක් අංශයක් තමයි පුරාණ ජල කළමනාකරණය. දැන් මේ මහාතූපය අරගෙන බැලුවත් ජල කළමනාකරණය සම්බන්ධයෙන් පෞරාණිකයන් විසින් අනුගමනය කරපු විවිධ ක්‍රියාමාර්ග අපිට අඳුර ගන්න, දැක බලා ගන්න පුළුවන්. එක උදාහරණයක් තමයි මේ ඇත් ප්‍රාකාරයේ පැති හතරෙන්ම නිශ්චිත දුරස් සීමා වලින් සවි කරලා තියෙන සම්බන්ධ කරලා තියෙන ශිලාමය පිහිලි ගල් පිහිලි මේ අනුරාධපුරයට ඊසාන දිග මෝසම ක්‍රියාත්මක වෙනකොට අධික වර්ෂාපතනයක් ලැබෙනවා. ඒ අනුව මහාතූප මළුවට ලැබෙන ඒ ඉහළ වර්ෂා ජලය ක්‍රමෙන් සලපතල මළුවෙන් ඉවත් කරලා මේ වැලි මළුවට පරිවහනය කරන්න තමයි ඒ ගල් පිහිලි නිර්මාණය කරලා තියෙන්නේ. දැන්ට තියෙන සාධක අනුව බලනවා නම් පැත්තකින් ගල් පිහිලි 6ක් පමණ ස්ථානගත කරලා තියෙනවා. එහෙන් බැලුවොත් එimhe පැති හතරෙම ගල් පිහිලි 24ක්. මේ ගල් පිහිලි සම්බන්ධයෙන් බොහොම ලස්සන කතා ප්‍රවෘත්ති අපේ සම්ප්‍රදායික වංශ කතාවල සමහරලාවට අභිලේඛනවල දකින්න තියෙනවා. දැන් මහාතූපයේ ගල් පිහිලි සම්බන්ධයෙන්ම බොහොම ලස්සන කතාවක් මහා වංශයේ දැක් ගන්න පුළුවන්. ඒ සිරිසංගබෝ රජුරෝ සම්බන්ධයෙන්. සිරිසංගබෝ එහෙම නැත්නම් ශ්‍රී සංඝබෝධි කියලා කියන්නේ ලංකා ඉතිහාසයේ අතිශය ධාර්මික පාලකෙක් වශයෙන් තමයි සැලකෙන්නේ. බෝධිසත්ව ගුණෝපේත පාලකෙක් විදිහට. තමන්ගේ හිස පවා ජනතාවගේ යහපත වෙනුවෙන් දන් දුන්නු පාලකෙක් විදිහට. ඉතින් මේ සංඝබෝධි රජුරන්ගේ කාලෙදී ඉතා බරපතල නියං කාල සීමාවක් එළඹුණා. ඒ නිසා අනුරාධපුරයේ රටේ ජනතාවත් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දුන්නා. සාමාන්‍යයෙන් ඉතින් එහෙම නියං කාලයක් ආවම ඒක පාලකයාට දේශපාලනික ප්‍රශ්නයක් බවට පත් වෙනවා.
මොකද අපේ සම්ප්‍රදායික පිළිගැනීම උනේ පාලකයා ධාර්මික නම් තමයි කල්වැසි වසින්නේ. කල්වැසි වසින් නැත්තම් ඒකෙන් ඇඟ වෙන්නේ පාලකයා අධාර්මික වෙලා කියලා. ඒ නිසා සංඝබෝධි රජුරන්ට සිද්ධ වුණා තමන්ගේ ධාර්මිකත්වය පෙන්වන්න වර්ෂාව ලබා ගන්න උපක්‍රමයක් පාවිච්චි කරන්න. එතුමා මේ මහාතූප මළුවට ඇවිල්ලා සත්‍යක්‍රියාවක් කළා කියලා කියනවා. එක් පැත්තකින් බැලුවොත් එහෙම සත්‍යක්‍රියාවකටත් වඩා මාරාන්තික උපවාසයක්. එතුමා මේ සලපතල මළුවේ වැතිරිලා දැඩි පොරොන්දුවක් දුන්නා. මහා වැස්සක් වැහැලා තමන්ගේ ශරීරය සලපතල මළුවේ ඉල්පෙන තෙක් එතනින් නික්මෙන්නේ නැහැ කියලා. ඉතින් ඔහුගේ තිබිච්ච ශීලවන්ත භාවයට ඒ බෝසත් ගුණයට පැහැදිලා හිටපු දෙවිවරු මේ සිද්ධිය දැක්කා. දැකලා ඔවුන් තීරණය කළා රජුගේ ජීවිතයට හානියක් වෙන්න පෙර ආතුව මහා වර්ෂාවක් වස්සවන්න. ඉතින් මහාවංශයේ කියනවා මන්ද වේලාවකින් මේ හාත්පස කළු කරලා බොහොම ප්‍රබල වර්ෂාපතනයක් පතිත වෙන්න පටන් ගත්තා. සලපතල මළුවේ ක්‍රමක්‍රමෙන් වතුර එකතු වෙන්න පටන් ගත්තා. නමුත් රජුරෝ තාම නැගිටින්නේ නැහැ. ඇමතිවරු කලබල වුණා. ඇමතිවරු හොයලා බැලුවා ඇයි මේ තාම රජුරෝ නැගිටින්නේ නැත්තේ? ඒකට හේතු උනේ රජුන්ගේ පොරොන්දුව. ඔහු පොරොන්දු උනේ වැසි වැස්සම නැගිටිනවා කියලා නෙවෙයි. වැසි වැහැලා Tamanගේ ශරීරය ඉල්පෙනතුරු නැගිටින්නේ නැහැ කියලා. ඇමතිවරු හොයලා බැලුවා ඇයි ශරීරය තාම ඉල්පෙන්නේ නැත්තේ, පාවෙන්නේ නැත්තේ කියලා. බලනකොට ඔවුන් දැක්කේ මේ සලපතල මළුවේ ඉඳලා ජලය එළියට පරිවහනය කරන්න සවි කරලා තිබිච්ච ගල් පිහිලි වල කට විවෘත වෙලා තිබිච්ච නිසා අර වැටෙන වර්ෂා ජලය සියල්ල පිහිලි ඔස්සේ පිටතට එනවා. අවසානයේ ඇමතිවරු උපක්‍රමයක් යෙදුවා. ඔවුන් ඇතුළතින් මේ ගල් පිහිලි සියල්ලම වසා දැම්මා. ඊට පස්සේ සලපතල මළුවේ වතුර පිරීලා එකතු වෙලා රජුරෝ ඉල්පෙන්න ගත්තා කියලා කියනවා. අන්න ඊට පස්සේ තමයි සිරිසංග බෝ රජුරෝ Tamanගේ අර මාරාන්තික උපවාසය ජනතාව වෙනුවෙන් කරපු මාරාන්තික උපවාසය අත්හැරලා නැගිටලා නැවතත් රජමාලිගයේ බලා ගමන් කළේ. Tamanගේ බෝධිසත්ව ගුණය, Tamanගේ ශීලවන්ත භාවය ජනතාවට ඔප්පු කළේ. ඉතින් දැන් මේ අපි ඉන්නේ මහාතූපේ ඇත් ප්‍රාකාරයේ බටහිර කොටසේ. මෙතන ඉඳලා උතුරු දෙසට වැලිමලුව දිගේ සක්මන් කරනකොට මීට අවුරුදු ගානකට කලින් මහාතූපයේ සලපතල මළුවේ තැන තැන තැන්පත් වෙලා තිබිච්ච පුරාවස්තු සමූහයක් ප්‍රදර්ශනය කරලා තිනවා බලා ගන්න පුළුවන්. මං කලිනුත් කිව්වා වගේ මහාතූපය වන්දනා කරන්න එන බොහෝ දෙනා මේ පුරාවස්තු දිහාට Tamanගේ අවධානය යොමු කරන්නේ නැහැ. ඉතින් අපි එහෙම කරන්නේ නැතුව ඒ දුර්ලභ පුරාවස්තු සමූහය දැක බලා ගන්න දැන් මේ වැලිමලුව ඔස්සේ උතුරු ප්‍රාකාරය දෙසට ගමන් කරමු. මහාතූපේ ඇත් ප්‍රාකාරයේ බටහිර පාර්ශ්වයේ ඉඳලා මම මේ වැලිමලුව දිගේ ඇවිදගෙන ආවේ මහාතූපේ පිටත ප්‍රාකාරයේ උතුරු කොටස ළඟට. දැන් මේ ස්ථානයට එන සංචාරකයෙකුට වන්දනාකරුවෙකුට දැක ගන්න පුළුවන් පුරාවස්තු සමූහයක් මේ උතුරු ප්‍රාකාරයේ බැම්මට සමාන්තරව ප්‍රදර්ශනය කරලා තියෙනවා. මීට වසර ගණනාවකට පෙර ආතුව මේ වටිනා පුරාවස්තු සමූහය තැන්පත් කරලා තිබුණේ මහාතූපේ සලපතල මළුවේ. මේ අතරින් ඇතැම් පුරාවස්තු අපේ කලා ඉතිහාසය සම්බන්ධයෙන් බොහොම වැදගත්, බොහොම දුර්ලභයි. ඉතින් මම මෙතනට ආවේ ඒ පුරාවස්තු සමහරක් පිළිබඳවත් ඒ වගේම විශේෂයෙන් මේ පිටත ප්‍රාකාරය පිළිබඳවත් යම් යම් තොරතුරු ඔබත් සමග බෙදා හදා ගන්න. මෙතන පටන් මේ පුරාවස්තු නරඹමින් ඒවායේ තියෙන විශේෂතා මොනවද කියලා අධ්‍යයනය කරන්න, දැක බලා ගන්න ඔබට හැකියාව ලැබෙනවා.
මෙතන පටන් ඔබට හැකියාව තියෙනවා අපත් සමග මේ පුරාවස්තු සමූහයේ සුවිශේෂී ලක්ෂණ අධ්‍යයනය කර ගනිමින් දැක ගනිමින් මේ වැලිමලුව ඔස්සේ ඉදිරියට ගමන් කරන්න. අපිට මේ පුරාවස්තු අතර දකින්න තියෙන එක් පුරාවස්තු වර්ගයක් විදිහට කුළුණු ශීර්ෂ හඳුන්වා දෙන්න පුළුවන්. දැන් අපි දන්නවා අපේ පැරණි වාස්තු විද්‍යාවේ විශේෂයෙන්ම අනුරාධපුර යුගයේ වාස්තු විද්‍යාවේ ගොඩනැගිලි වල පීසි දරා සිටියේ ශෛලමය කුළුණු මගින්. මේ කුළුණක් ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතයි. කුළුණු බඳ සහ කුළුණු ශීර්ෂයේ විදිහට. සාමාන්‍යයෙන් හොඳින් ආරක්ෂා වෙලා තියෙන ස්ථානයක නම් කුළුණු ශීර්ෂයක් සමීපව දැක ගන්න හැකියාවක් සංචාරකයෙකුට ලැබෙන්නේ නැහැ. නමුත් මේ මහා විහාර පරිශ්‍රයේ විවිධ ගොඩනැගිලි වල ඊටාම අලංකාර විදිහට කැටයම් කරපු බොහොම සියුම් කැටයම් තියෙන කුළුණු ශීර්ෂ දැක ගන්න පුළුවන්. දැන් මෙතන තැන්පත් කරලා තියෙන්නේ ඒ වගේ කුළුණු ශීර්ෂ කිහිපයක්. මේ කුළුණු ශීර්ෂ ඇතැම් අවස්ථාවල චතුරස්‍රාකාරවත් ඇතැම් අවස්ථාවල ෂඩස්‍රාකාරවත් මේ ස්ථානයේ දකින්න තියෙනවා වගේ තවත් ඇතැම් අවස්ථාවල අෂ්ටස්‍රාකාරවත් නිර්මාණය කරලා තියෙනවා. එතකොට ඒ කුළුණු ශීර්ෂයක කැටයම් බොහෝ වෙලාවට දකින්න හම්බ වෙන්නේ උපරිභාගී. කුළුණු ශීර්ෂයක් අපිට නැවත කොටස් තුනකට වගේ බෙදන්න පුළුවන්. මේ පල්ලෙහැම තියෙන අෂ්ටස්‍රාකාර කොටසේ කැටයම් නිරූපණය වෙන්නේ නැහැ. මේ අතරමැදි කොටසේ සහ අර දැව බාල්කයේ දරා සිටින නිර්මාණය කරලා තියෙන ඉහළ කොටසේ තමයි බොහෝ වෙලාවට කැටයම් නිර්මාණය වෙන්නේ. ඉතින් දැන් මේ ස්ථානයේ අපිට අඩුම ගානේ වර්ග 3ක පමණ කැටයම් තීරු දකින්න පුළුවන්. දැන් මගේ මේ සමීපයේම තියෙන කුළුණේ දකින්න හම්බ වෙන්නේ පක්ෂි රූප. පියාපත් විදාගෙන සිටින පක්ෂි රූප මගින් අලංකාර කරපු කැටයම් තීරු සහිත කුළුණු ශීර්ෂයක්. ඒ වගේම ඊට ඉදිරියෙන් තියෙන කුළුණු ශීර්ෂයේ දකින්න තියෙන්නේ උක්කුටුකෙන් හිඳ සිටින සිංහ රූප. මේ සිංහයෝ Tamanගේ ඉදිරි බාහුව ඉහළට ඔසවාගෙන එයින් මේ සමස්ත පියස්සේ බර Tamanගේ අත්මත රඳා පවතින බව අපට පෙන්눔 කරනවා. ඒ වගේම Tamanගේ පසුපස ගාත්‍රා මත ශරීරයේ බර යොදමින් ඉදිරිපසට මුහුණලා ඉඳගෙන සිටිනවා. ඊට අමතරව මගේ කෙළවරින්ම තියෙන නැත්නම් මගේ ඉදිරිපසින්ම තියෙන කුළුණු ශීර්ෂයේ දකින්න හම්බ වෙන්නේ නොයෙකුත් ආකාරයේ නර්තනවල නිරත වෙලා ඉන්න සැහැල්ලු ප්‍රීතිමත් ඉරියව් පළ කරන ඝන රූප කැටයම්. මේ ඝන රූප කැටයම් ලෝවා මහාපායෙත් ඒ වගේම අභයගිරි පරිශ්‍රයේ ලංකාරාම පුරාවිද්‍යා ක්ෂේත්‍රයේත් බොහොම සමීපව අපිට දැක් ගන්න පුළුවන් ඊටාම විශිෂ්ට මට්ටමේ ඝන රූප කැටයම්. දැන් ඔබට පේනවා මේ ඇතැම් කුළුණු ශීර්ෂයක මුදුනේ විශාල ප්‍රමාණයේ කුඩුම්බි නිර්මාණය කරලා තින ආකාරය. ඒවා ගොඩනැගිල්ලෙන් ගොඩනැගිල්ලට වෙනස් වෙනවා. මේ කුඩුම්බි වලින් කලේ අර ගොඩනැගිල්ලේ පියස් දරා සිටින හරස් බාල්ක සම්බන්ධ කරවීම. ඒ නිසා අපිට මේ කුඩුම්බි වල ප්‍රමාණ අනුවත් තීරණය කරන්න පුළුවන් මේ එක් කුළුණු එකම ගොඩනැගිල්ලකට අයිති වෙනවද එහෙම නැත්නම් වෙන වෙන ගොඩනැගිලි වලට අයිති වෙනවද කියන එක. මෙතන පෙන්눔 කරන විදිහට නම් අඩුම ගානේ ගොඩනැගිලි දෙකකට අයිති කුළුණු ශීර්ෂ මෙතන තියෙනවා. ඊළඟට මගේ මේ ඉදිරිපසින් තියෙන්නේ ස්පටිකමය හුණුගල් විශේෂයකින් නිර්මාණය කරපු බුද්ධ ප්‍රතිමා අවශේෂ. දැන් සාමාන්‍ය නෙගුතුන් අතර තියෙන අදහසක් තමයි මේ මහා විහාරය බුද්ධ ප්‍රතිමා සඳහා ඒ තරම්ම වැදගත් තැනක් අවධානයක් ලබා දුන්නේ නැහැ කියන එක. ඒකට හේතුව විදිහට වුන් දක්වන්නේ මහා විහාරය අර ථේරවාදී සම්ප්‍රදායට නැඹුරු වීම නිසා ප්‍රතිමා නිර්මාණය කරන්නට යොමු වුණේ නැහැ කියන එකයි. හැබැයි එහෙම කිව්වට මහා වංශයේත් ඒ වගේම පුරාවිද්‍යාත්මකවත් අපිට ප්‍රතිමා ගණනාවක් මේ පරිශ්‍රයෙන් ලැබිලා තියෙනවා. දැන් මේ ස්ථානයේම ඉතා දුර්වල පාෂාණ වලින් නිම කරපු ප්‍රතිමා අඩුම ගානේ 10කට වැඩි ප්‍රමාණයක් දකින්න තියෙනවා. ඒ වගේම අර අබේවැව සමීපයේ තියෙන පදහනගර ක්ෂේත්‍රයේ තිබිලා ක්‍රිස්තු වර්ෂ 8-10 සියවස් වලට අයිති ලෝහමය බුද්ධ ප්‍රතිමා 55ක් පමණ අනාවරණ වෙලා තියෙනවා. මිට අමතරව මහා තූප මළුවේ ප්‍රධාන පිළිමගෙයි ක්‍රිස්තු වර්ෂ 3-4 සියවස් වලට අයිති කියලා අනුමාන කරන හිටි පිළිම 4කුත් දකින්න පුළුවන්. ඒ වගේම ශ්‍රී මහා බෝධි පරිශ්‍රී වර්තමානයේ ඉදි කරලා තියෙන අලුත් බුදු මැදුර තුල පැරණි බුදු පිළිමයක ප්‍රතිසංස්කරණ අපිට දැක් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ මහා විහාරය බුද්ධ ප්‍රතිමාව ප්‍රතික්ෂේප කරපු විහාරයක් නොවේ. ඕන් බුදු පිළිමය අපිට අකපැයි කියලා ප්‍රතික්ෂේප කළේ නැහැ. දැන් මේ ප්‍රතිමා අරගෙන බැලුවාම අපිට දකින්න තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි
සැලකිය යුතු මට්ටමකින් විනාශ වෙලා තියෙනවා. මේ බොහෝ පිළිම කවන්ද පිළිම. ඒ කියන්නේ හිස කොටස දකින්න නැහැ. ඇතැම් විට සතුරු ආක්‍රමණවලදී සතුරන්ගේ ප්‍රහාර වලට ලක් වෙලා ඒවා බිඳී යන්නේ නැති, විනාශ වී යන්නේ නැති. හිස කොටස පමණක් නෙවෙයි. ඇතැම් පිළිම වල දෑත් පවා කඩා බින්දමු ලක්ෂණ දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපේ රටේ හම්බ වෙන ප්‍රතිමා බොහොමයක් සමාධි බුද්ධ සමාධි මුද්‍රාවෙන් යුක්ත වෙන ප්‍රතිමා. ඒවා මේ ඔබ දකිනවා වගේම ඒකාංශ පාරුපණයෙන් යුක්තව අර වීරාසන සම්ප්‍රදාය ගරු කරමින් නිර්මාණය කරලා තියෙනවා. දැන් සමහර බුද්ධ ප්‍රතිමා දරුණු විදිහට හායනය වෙලා තියෙන්නේ ඒවා නිලන්න භාවිතා කරපු පාෂාණවල තියෙන දුර්වල ඛනිජ සංයුතිය නිසා. ඊටාත්ම දුර්වල ඒ වගේම අපද්‍රව්‍ය බහුල පාෂාණ වර්ග තමයි මේ වගේ පිළිම නිලන්න පාවිච්චි කරලා තියෙන්නේ. ඒ නිසා ඊටාම ඉක්මනින් ජලයෙන් සුළඟින් අර දුර්වල ඛනිජ වර්ග ඛාදනය වෙලා ගිහිල්ලා විනාශ වෙලා ගිහිල්ලා පිළිමේ විස්තරාත්මක ලක්ෂණ අතුරුදහන් වෙලා යනවා. ඒ නිසා අවසානයේ අපිට දකින්න හම්බ වෙන්නේ මේ බුද්ධ ප්‍රතිමාවක් වෙන්න පුළුවන් කියලා අනුමාන වශයෙන් කියන්න පුළුවන් මට්ටමේ බාහිර ආකෘතියක් පමණයි. ඉතින් එහෙම ප්‍රතිමා දෙකක් තමයි ඔබට මේ දකින්න ලැබෙන්නේ. ඉන්පසු තවත් සුවිශේෂී පුරාවස්තුවක් අපි ඉදිරිපිට ඇවිත් තියෙනවා. දැන් අපේ කලාවේ තියෙනවා මහා කලා සම්ප්‍රදායක් වගේම චූල කලා සම්ප්‍රදායක්. එතකොට මේ ඔබ දකින්නේ යම් කිසි ගොඩනැගිල්ලක පියගැට පෙළක් සමීපේ හෝ පාදමක් සමීපේ සවි කරලා තිබුණු වාමන රූප සහිත මුරගල් දෙකක්. දැන් මේ මුරගල් අනෙක් මුරගල් වගේ නෙවෙයි අර එකම ගල් කුට්ටියකට අදාළව ගොඩනැගිල්ලේ පාදමත් ඉදිරියට නරා තියෙන මුරගලත් කියන දෙකම එකම ගලක නිර්මාණය කරලා තියෙනවා. මේක සුවිශේෂී අවස්ථාවක්. එක පැත්තකින් මේකෙන් පෙන්눔 කරන්නේ කලා ශිල්පීන්ට තිබුණු නිදහස. ඔවුන්ට Tamanගේ රුචිකත්වයට අනුව Tamanගේ ප්‍රතිභාව භාවිතා කරලා මේ වගේ සියුම් නිර්මාණ කිරීමේ හැකියාව තිබුණා. පැහැදිලි ලක්ෂණ දකින්න නැති වුණත් අපිට අනුමාන කරන්න පුළුවන් මේ ඉන්නේ ශංඛ සහ පද්ම කියලා. මොකද අපි දන්නවා මුරගල් සඳහා භාවිතා කළේ බහිර රූප වශයෙන් ශංඛ බහිරව සහ පද්ම බහිරව. ඒ බව තහවුරු කරන ඔවුන්ගේ මේ අතේ තියෙන කාසිවැල් නිරූපණය කරන යෂ්ටිමය ලක්ෂණත් අපිට මේ රූප වලින් හොඳින් දැක බලා ගන්න පුළුවන්. දැන් මේ ආකෘතියේම නිර්මාණ අපිට දකින්න පුළුවන් වර්තමානයේ ඉසුරුමුණි විහාරය කියලා හඳුන්වන විහාරයේත් ඒ වගේම අබේගිරියට අයිති විජයාරාමයේත්. ඒ ක්ෂේත්‍ර දෙකේම තනිගලින් නෙළූ පියගැට කොරවක් ගල් සහ මුරගල් ආකෘති දකින්න පුළුවන්. ඒවත් මහා පරිමාණ නැහැ. මේ අපි දකිනවා වගේම ඉතා කුඩා ප්‍රමාණයේ ආකෘති. ඒ කියන්නේ අර සැබෑ දොරටුවල අනුකරණාත්මක ආකෘති. ඊට පස්සේ අපිට දකින්න ලැබෙන්නේ සුවිශාල සිංහ මුඛයක්. දැන් මේ නිර්මාණය හොඳින් බැලුවොත් ඔබට දැක් ගන්න පුළුවන් මෙතන ප්‍රධානත්වයේ ලැබෙන්නේ මේ සිංහයාගේ මුඛයට. ඒ නිර්මාණය කළා තියෙන්නේ මුව විදා සිටින සිංහයෙක් විදියට. සිංහ රූප නෙලීමේ විවිධාකාර ක්‍රම තියෙනවා. ඇතැම් සිංහ රූප ස්වභාවික සිංහයන්ගේ රූපීය ලක්ෂණ ඇතුළත් කරලා නිර්මාණය කරනවා. තවත් සිංහ රූප ශෛලීගතව නිර්මාණය කරනවා. එතකොට එතන ස්වභාවික ලක්ෂණක් තියෙනවා, ස්වභාවික නොවන ලක්ෂණක් තියෙනවා. දැන් ඔබ ඉතා හොඳින් මේ සිංහ රූපේ නාසය බැලුවොත් එහෙම මේ නාසය නිර්මාණය කරලා තියෙන්නේ මානව රූපී විදියට. ඒ කියන්නේ මිනිස්සෙක්ගේ නාසයක් විදියට. අපි දන්නවා සිංහයෙකුගේ ස්වභාවික සිංහයෙකුගේ නාසය මේ ආකාරයෙන් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිසා මේ කලා ශිල්පීන් සත්ව රූප නිරූපණයේදී Tamanගේ රුචිකත්වය අනුව නිදහස අනුව ස්වභාවික ලක්ෂණත් ඇතැම් වෙලාවට ස්වභාවික නොවන ලක්ෂණත් අපූර්වට ගලපලා තියෙනවා. දැන් ඇයි මේ වගේ සිංහ රූපයක් නිර්මාණය කළේ? මේ වගේම සිංහ රූපයක් තවත් ඉදිරියනොත් අපිට දකින්න තියෙනවා. මේ වගේ උදාහරණ අපි මීට පෙර ආතුව දැකලා තියෙනවා අනුරාධපුරයේ විජයාරාමයේ. විජයාරාමයේ ශුද්ධ චතුරස්‍රයේ ප්‍රධාන ප්‍රාකාරයේ හතර පැත්තේ ජලය ගලා බසින දියපීලිය ආශ්‍රිතව ඒ දිශාවට අදාළ සත්වයාගේ හිස සම්බන්ධ කරලා තියෙන ආකාරය දකින්න පුළුවන්. ඒ නිසා අපිට බොහොම පැහැදිලිව නිගමනය කරන්න පුළුවන් මේ සිංහ රූප මුලින් තියෙන්නේ නැත්තේ මහා තූපයේ ඇත් ප්‍රාකාරයේ උතුරු කොටසේ දියපිහිලි වලට සම්බන්ධ කරලා කියලා.
අද මහාතූපමළුවට පැමිණෙන සංචාරකයන්ට වන්දනාකරුවන්ට මේ මහාතූපයේ ප්‍රාකාරයට සම්බන්ධ දියපිහිලිවල කිසිදු සත්ව රූප හිසක් දකින්න හම්බ වෙන්නේ නැහැ. නමුත් මුල් අවධියේදී අඩුම ගානේ අනුරාධපුර දෙවනි භාගයේදී ඒ පිහිලි වල කෙළවර මේ විදිහට එක් එක් දිශාවට අධිපති සත්වයාගේ හිස් වලින් අලංකාර කර තිබූ බව අපිට මේකෙන් තීරණය කරන්න පුළුවන්. ඒ වගේම මේ සිංහ රූප නිර්මාණයේදී ඇතම් සිංහ රූපවල සිංහයාගේ යටිහනුවේ රදනක දත් නිරූපණය කරනවා. තවත් සමහර සිංහ රූපවල යටිහනුවේ දත් පෙන්눔 කරන්නේ නැතුව උඩුහනුවේ දත් පෙන්눔 කරනවා. දැන් මේ රූපය හොඳින් බලුවොත් පේනවා මේ සිංහයාගේ නිරූපණය කරලා තියෙන්නේ උඩුහනුවේ රදනක දත් 4ක්. ඊළඟට අපිට දකින්න තියෙනවා තවත් ගොඩනැගිලි පාදමක්. දැන් මේ පාදමේ සිංහ රූපත් ඒ වගේම බොහොම සතුටින් නර්තනයේ නිරත වෙලා ඉන්න ඝන රූපත් එකම පේලියක නිරූපණය කරලා තියෙනවා. ඔවුන් වෙන් වෙන්නේ ඉහළට විහිදී යන ලියවැල් රටාවක් නිරූපණය කරලා තියෙන කුඩා සිරස් රාමුවකින්. ඒකෙන් පෙන්눔 කරලා තියෙනවා එක් එක් රූපයට එක් එක් අවකාශය වෙන් කරලා දීලා තියෙන බව. දැන් මේ සිංහ රූප අරගෙන බලුවම එතනත් අපිට පේන්නේ ඒ සිංහයන් ස්වභාවික සිංහාගේ ඇතම් ලක්ෂණත් ඒ වගේම අර මං කලින් කිව්වා වගේ ඇතම් මානව රූපී ලක්ෂණත් කියන මේ අංග ලක්ෂණ දෙකම එකතු කරලා නිර්මාණය කරලා තියෙන බව. ඒ සමීපයේම තියෙනවා තරමක් වෙනස් ආකාරයේ සිංහ රූප කැටයමක්. ඒකත් මේ ගොඩනැගිල්ලටම අදාළ කැටයම් පූර්වක බව පේනවා. දැන් මේ කැටයම් පූර්වයේ තියෙන රූප දෙකම හරි වැදගත්. පළවෙනි රූපයේ දැක්වෙන්නේ මේ වගේම සිංහ රූපයක්. ඔහු පාද දෙකකින් හිඳගෙන සිට ගනිමින් Tamanගේ වම් ඉදිරි බාහුව ඉහළට ඔසවා ගනිමින් නැගී සිටිනවා. නමුත් මේ කේසර නිරූපණය කරලා තියෙන විදිය පොඩ්ඩක් බැලුවොත් තේරෙනවා ඒවා බොහොම ස්වභාවිකයි. ඒ කියන්නේ ස්වභාවික සිංහෙක්ගේ කේශර වගේම පල්ලෙහාට විහිදී යන කේශර තමයි මේ සිංහ රූපයේ දකින්න හම්බ වෙන්නේ. නමුත් ඒ එක්කම ඉහළින් තියෙන ගොඩනැගිලි පාදම් තීරුවේ තියෙන සිංහ රූපවල තත්ත්වය වෙනස්. එතනදී සිංහයාගේ කේශර නිරූපණය කරලා තියෙන්නේ ස්වභාවික සිංහෙක්ගේ වගේ නෙවෙයි හරියට මිනිසෙක්ගේ වැඩුණු යටි රැවුලක් වගේ. ඒ නිසා මේ සත්වීන්ගේ රූපීය ලක්ෂණ දක්වනකොට ඒ කාලේ ශිල්පීන්ට සෑහෙන ප්‍රමාණයේ නිදහසක් තිබුණු බව අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මේ පාදම් ගල දිහා බලන ඕනෑම කෙනෙකුට තේරෙනවා මොනතරම් තැනක් දුන්නද ඒගොල්ලෝ මේ සමමිතික රූප නිර්මාණය කරන්න. දැන් මෙතන උක්කුටුකෙන් ඉන්න සිංහ රූපයක් නිරූපණය කරලා තියෙනවා. ඒ දෙපස්සේ ඒක සමමිතික වෙන විදිහට නැත්නම් අපි කිව්වොත් බැලන්ස් වෙන විදිහට. ඒ කියන්නේ රූපයේ මනාව සම්පින්ඩණය වෙන විදිහට දෙපසින් අමතර සිංහ රූප දෙකක් නිරූපණය කරලා තියෙනවා. ඒ නිසා මැද තියෙන සිංහ රූපය බොහොම හොඳින් කැපිලා පේනවා. මෙන්න මේ වගේ විශේෂ ලක්ෂණත් අපිට මේ කැටයම් වල දැක් ගන්න පුළුවන්. දැන් මම කලින් පැහැදිලි කරපු සිංහ රූපයට පසුව තියෙන්නේ නර්තනයේ යෙදෙන තවත් ඝන රූපයක්. මේ ඝන රූපය හොඳින් බැලුවොත් ඔබට තේරෙයි ඔහු Tamanගේ දකුණු අතින් පෙනේ විදහා සිටින නාගයෙක්ව දරාගෙන සිටිනවා. නමුත් කිසිදු බයක්, සංකාවක්, තැතිගැන්මක් ඒ ඝන රූපයේ මුහුණේ දකින්න නැහැ. ඔහු බොහොම කෙලිදෙලෙන් පසු වෙනවා. මේ විදිහම සර්පයන් දරාගත්ත ඝන රූප මීට පෙර ආතුව අපි දැකලා තියෙනවා මිහින්තලේ කණ්ඨක චේතිය ආශ්‍රිතව තියෙන ආයක කැටයම් අතර නිරූපණය කරලා තියෙන ආකාරය. ඒ නිසා මේ සිංහ රූපත් ඒ වගේ මේ ඝන රූපත් කියලා කියන්නේ අනුරාධපුරයේ කැටයම් ශිල්පීන්ට තමන්ට කැමැති පරිද්දෙන් තමන්ගේ සෞන්දර්යාත්මක අදහස් නිරූපණය කරන්න ලැබුණු හොඳ වටිනා අවස්ථාවක්. දැන් අපි තවත් මදක් ඉදිරියට ගිහිල්ලා සුවිශේෂී පුරාවස්තු කිහිපයක් අවධානයට ලක් කරමු. ශ්‍රී ලාංකේය බුද්ධ ප්‍රතිමා කලාවේ ඉතාමත්ම දුර්ලභ නිදර්ශනයක් දැක් ගන්න මෙතනට එන වන්දනාකරුවෙකුට සංචාරකයෙකුට හැකියාව තියෙනවා. හැබැයි එහෙම අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔහු සබුද්ධික වන්දනාකරුවෙක් නම් පමණයි. සබුද්ධික සංචාරකයෙක් නම් පමණයි. දැන් මේ මගේ ඉදිරිපසින් තියෙන බුද්ධ ප්‍රතිමාව මීට අවුරුදු කිහිපයකට කලින් මම දැක්කේ රුවන්වැලි සෑයේ සලපතල මළුවේ එක්තරා තැනක වැතිරලා තියෙන ආකාරය. මේ බුදු පිළිමය අපේ රටේ බුද්ධ ප්‍රතිමා කලාවේ සුවිශේෂී සම්දිස්ථානයක්. ඊටාම දුර්වල පාෂාණයකින් එල්ලා තිබුණා වුණාට ඒකේ ප්‍රතිමා ලක්ෂණ හරි වැදගත්. බුද්ධ ප්‍රතිමා සම්ප්‍රදාය ලංකාව තුළ ව්‍යාප්ත වෙනකොට අපේ රටේ නිතරම ගරු කළේ වීරාසන ක්‍රමයක් ඒ වගේම ඒකාංශ පාරුපණයක් හිඳි පිළිම සඳහා. හිටි පිළිම නම් ඒකාංශ පාරුපණය
ඒ වගේම අර අමරාවතී සම්ප්‍රදායේ තියෙනවා වගේ බොහෝ දුරට අභය මුද්‍රාව. නැත්නම් විතර්ක මුද්‍රාව. දැන් මේ බුදුරතුමාව ගත්තාම මේකේ විශේෂත්වය තමයි එය ඒකාංශ පරූපණින් යුක්ත පිළිමයක් නෙවෙයි. උභයාංශ පරූපණින් යුක්ත පිළිමයක්. අපේ රටේ උභයාංශ පරූපණින් යුක්ත එහෙම නැත්නම් දෙවුරම වැසෙනසේ චීවරය පොරවා තිබෙන ආකාරයක් නිරූපණය කරන බුදු පිළිම අතිශය දුර්ලභයි. මම හිතන විදිහට පිළිම 4ක් 5ක්වත් නැති තරම්. මේ වගේ පිළිම බොහෝ විට දකින්න හම්බ වෙන්නේ උතුරු ඉන්දියාවේ. දකුණු ඉන්දියාවෙත් සුළු වශයෙන් තියෙනවා. නමුත් උත්තර ඉන්දීය ගුප්ත කලාව ආශ්‍රිතව අපිට දකින්න පුළුවන් බොහෝ දුරට එහෙම නැත්නම් මතුරා කලාව ආශ්‍රිතව බොහෝ දුරට දකින්න පුළුවන් උභයාංශ පාරුපණය නිරූපණය කරලා තියෙන බුදුරතුමා. දැන් වයඹදිග ඉන්දියාවේ ගන්ධාර ප්‍රතිමා කලාව ගත්තත් එහෙත් ජනප්‍රිය වුණේ උභයාංශ පාරුපණය. එතකොට මේ පිළිමේ නිර්මාණය කරලා තියෙන පාෂාණය අරගෙන බැලුවොත් සමීප රූප වලින් ඔබට තේරෙවි හැමතැනම දුර්වල අපද්‍රව්‍ය දුර්වල khනිජ තැන්පත් වෙලා තියෙනවා. ඉතින් මේවා බොහොම ඉක්මනින් අර මං කලින් කිව්වා වගේම ජලයත් සමග ප්‍රතික්‍රියා කරලා සුළඟට අසු වෙලා කාදනය වෙලා මේ ගල් කුට්ටියෙන් ඉවත් වෙලා යනවා. ඒතකොට හැමතැනම සිදුරු ඇති වෙනවා. දුර්වල khනිජ ඔස්සේ වතුර ගලාගෙන ගියාට පස්සේ මේ ගල් කුට්ටියේ පැලීම් ඇති වෙනවා. මේ දකින්න හම්බ වෙන්නේ මේ වගේ පැලීම්. මේ පැලීම් තවදුරටත් මේ අවුවට වැස්සට නිරාවරණය වෙලා තිබ්බට පස්සේ වර්ධනය වෙමින් ඇවිල්ලා එක්තරා අවස්ථාවකදී මේ පිළිමය කැබලි වලට කැඩිලා වෙන් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ තරම් දුර්ලභ ප්‍රතිමාවක් විශේෂයෙන්ම උභයාංශ පාරුපණයෙන් යුක්තව ඒ වගේම Tamanගේ අත් දෙකින්ම චීවරය දරා සිටින ආකාරයක් පෙන්눔 කරන මේ වගේ අතිශය දුර්ලභ ප්‍රතිමාවක් තිබිය යුත්තේ මේ වගේ එලිමහන් පරිසරයක නෙවෙයි ජාතික මට්ටමේ කෞතුකාගාරයක් ඇතුලේ. ඒ නිසා අපි අපේ වගකිව යුතු නිලධාරීන්ගෙට යෝජනා කරන්න කැමති මේ සුවිශේෂී බුද්ධ ප්‍රතිමාවට වැඩි ආරක්ෂාවක් ලබා දීලා හැකිනම් ජාතික මට්ටමේ කෞතුකාගාරයක ස්ථාපිත කරන්න යම් ක්‍රියාමාර්ගයක් ගැනීම සුදුසුයි කියලා. දැන් මම මේ උතුරු ප්‍රාකාරය ගැනත් යම් වචනයක් කියන්න ඕනේ. මහාතූපේ පිට ප්‍රාකාරයේ උතුරු කොටසයි මේ තියෙන්නේ. මහාතූපේ පිට ප්‍රාකාරය අනාවරණය කර ගැනීමේ කැණීම් මූලික වශයෙන්ම සිද්ධ වුණේ 1933 අවුරුද්ද විතර මහාචාර්ය පරණවිතානගේ මැදහත් වීමෙන්. ඉතින් මේ මුළුමනින්ම පසින් වැහිලා ගිහින් තිබිච්ච ප්‍රාකාරය කැණීම් කරලා පාද ගන්නකොට යම් යම් සුවිශේෂී පුරාවස්තුත් අනාවරණය කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ අතරින් ඉතා වැදගත් වෙන පුරාවස්තුවක් විදියට සැලකුණේ කාන්තාවකගේ ආභරණ තැන්පත් කරලා තිබිච්ච මංජුසාවක්. ඒත් එක්කම රන් මාලයක් අනාවරණය කරගත්තා. ඒ රන් මාලයේ රන් කාසි කිහිපයකුත් සම්බන්ධ කරලා අමුණලා තිබුණා. ඒ කාසිවල සඳහන් වෙලා තිබුණේ අරාබි අක්ෂර. ඒවා කියවා බලලා පුරාවිද්‍යාඥයෝ තීරණය කළා ඒ කාසි ක්‍රිස්තු වර්ෂ 10 වන සියවසේ බෑග්ඩෑඩේ පාලනය ගෙන ගිය රාජකීයන්ගේ නම් සඳහන් වෙන කාසි කියලා. ඒකෙන් අපිට පෙන්눔 කරනවා ක්‍රිස්තු වර්ෂ 10 වන සියවස වෙනකොට අපේ රටත් බෑග්ඩෑඩයත් අතර යම් ආකාරයක වාණිජමය සම්බන්ධතා ක්‍රියාත්මක වුණා. ඒ අනුව අපිට ලැබුණු කාසි තමයි අර මාලේ මාල පෙති විදිහට සම්බන්ධ කරලා තිබ්බේ. නමුත් පරණවිතාන කියනවා ඒ කාසි සම්බන්ධ කළ කාර්මික ශිල්පියාට අවබෝධයක් තිබුණේ නැහැ අරාබි අකුරු ගැන. ඒ නිසා ඔහු අරාබි අකුරු උඩු යටිකුරු වෙන විදිහට තමයි අර කාසි ටික අර මාලේ සම්බන්ධ කරලා තිබුණේ. ඒ විතරක් නෙවෙයි පිට ප්‍රාකාරයේ මෑත කාලිනව කරපු කැණීම් වලදී ක්‍රිස්තු වර්ෂ 12 වෙනි 11 වෙනි සියවස් වලට අයිති චීන භාණ්ඩ එකතුවකුත් හමු වුණා. ඒවෙන් ඊටාම පැහැදිලි අපිට මේ ප්‍රාකාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු වර්ධනීය කටයුතු වෙලා තියෙන අවසන් වශයෙන් ක්‍රිස්තු වර්ෂ 10 11 12 වගේ සියවස් වල කියලා. ඇතම් විටේ මහා පරාක්‍රම බහු රජු විසින් රුවන්වැලි සෑය පිළිසකර කිරීම වලට සමාන්තරව වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් මෙන්න මේ තොරතුරු ටිකක් දැනගෙන අපිට පුළුවන් ඊට පස්සේ මේ උතුරු තොරටුවේ පියකට පෙළින් ඇතුල් වෙලා නැවතත් මහා තූපේ සලපතල මළුවේ විසිරී තිබෙන නොයෙකුත් පුරාවස්තු පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ඒ නිසා අපි දැන් ගොඩ වෙමු මහා තූපේ සලපතල මළුවට. නමුත් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් අවශ්‍යයි. අදට ඒ සඳහා අපට ලැබී තිබෙන කාල සීමාව ප්‍රමාණවත් නොවන නිසා තවත් උරුම යාත්‍රාවකට ඔබව ගොඩනංවා ගන්න අදහසින් අදට ඔබෙන් සමුගෙන යන්න සිද්ධ වෙනවා. ලබන සතියේ මහා තූපේ සලපතල මළුවේ සුවිශේෂී ශිලාලිපි ඇතුළුව තවත් බොහෝ පුරාවස්තු පිළිබඳ දැනුමක් ලබා ගන්න
වැටහීමක් ලබා ගන්න අපේ උරුම යාත්‍රාවට ගොඩ වෙන්න අමතක කරන්න එපා. එතෙක් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.